ඒ බලන්න බලය හා සම්බන්ධ මූලික සංකල්ප කරන්නේ. ඒකෙදි බලය ගැන, බලයේ විශාලත්වය ගැන, බලයේ උපයෝගී ලක්ෂ ගැන, බලයක රූපික නිරූපණය කියන කරුණු ටික තමයි බලන්න තියෙන්නේ. මේ ඉස්සෙල්ලාම බලයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න. අපි 7 වසරේත් ඉගෙන ගන්න බලයක් කියලා කියන්නේ මොනවා හරි ඇදීමක් හරි තල්ලු කිරීමක් හරි කරනවා නම් අපි ඒකට බලයක් කියලා කියනවා. ඒකේ පළවෙනි කාරණේ ලියන්න. ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් ලෙස හැඳින්වෙනවා. ඇදීමක් හරි තල්ලු කිරීමක් හරි කරනවා නම් අපි ඒකට බලයක් කියලා කියනවා. සමහර පොත්වල ඇදීමක් තල්ලු කිරීමක් හෝ එසවීමක් කියලා දෙනවා. එසවීම කියන්නේත් අපි අදිනවා වගේ එකක් නේ. ඒ නිසා ඇදීමක් හෝ තල්ලු කිරීමක් බලයක් කියලා කියනවා. ඊට පස්සේ අපිට බලයක් යොදලා එක එක දේවල් කරන්න පුළුවන්. නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. දැන් ෆුට්බෝල් ගහන එක්කෙනෙක් නිකන් නිශ්චලව තියෙන ෆුට්බෝල් එකට පයින් ගහපුවම ඒක චලනය වෙනවා. පයින් ගහනවා කියන්නේ බලයක් යොදනවා. එහෙනම් බලයක් යොදලා අපිට නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. ඊට පස්සේ චලනය වෙන වස්තුවක් නවත්තන්න පුළුවන්. ඒතර ඒ චලනය වෙන පාපන්දුව තව ක්‍රීඩකයෙක්ට පුළුවන් එයාට කකුල තියලා නවත්තන්න. ඒතර චලනය වෙන දෙයක් නිශ්චල කරන්න පුළුවන්. නැත්තම් ගෝල් කීපර් කරන්නෙත් ඒකනේ. ගෝල් එකට බෝල යනවා නම් ඒක නවත්තන්න. චලනය වෙන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. ඒතර මෙයාට වේගය අඩුවෙන් වේගය වැඩියෙන් මේ පාපන්දුව තල්ලු කරගෙන පිට්ටනිය පුරාම යන්න පුළුවන්. ඒතර තවත් කාරණයක් තමයි නම් බලයක් යොදලා කරන්න පුළුවන්. වස්තුවක වේගය අපිට වෙනස් කරන්න පුළුවන්. ඊළඟ එක තමයි චලනය වෙන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන්. ඒතර මෙයාට පුළුවන් කවුරු හරි කෙනෙක් කොයි පැත්තට ගාපු බෝලය වෙන පැත්තකට හරවලා යවන්න පුළුවන්. ඊට අමතරව වස්තුවක හැඩය වෙනස් කරන්නත් පුළුවන්. අපි දැන් මැටි ගුලියක් ගත්තොත් එහෙම අපිට මැටි ගුලිය මේ මිරිකලා ඒක හැඩය වෙනස් කරන්න පුළුවන්. නැත්නම් ක්ලේ ගුලියක් අපිට පිළිමයක් වගේ වෙනකන් හදන්න පුළුවන් එක එක හැඩවලට. ඒ වගේ වස්තුවක හැඩය වෙනස් කරන්නත් පුළුවන්. නැත්නම් ටෙනිස් බෝලයක්, රබර් බෝලයක් ඒවයි හැඩය වෙනස් කරගන්න පුළුවන්. ආයතන විදිහට බලයක් යොදලා මේ වගේ එක එක වෙනස්කම් සිදු කරන්න පුළුවන්. ඔතනින් හරියක් දාන්න මේ 4:1 කියන මාතෘකාව එච්චරයි. හරි. ඊළඟට තියෙන 4:2 මාතෘකාව බලයේ විශාලත්වය. ඒකේ ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ගල් කැටයක් නූලකින් ගැට ගසන්න. ගල් කැටයක් නූලකින් ගැට ගසන්න. රූපයේ දැක්වෙන පරිදි ගැට ගැසූ ගල් කැටය දුනු තරාදියෙන් එල්ලා දුනු තරාදියේ පාඨාංකය කියවා ගන්න. අපි හිතමු මේක නිව්ටන් 2ක් හරි 3ක් හරි කීයක් හරි ප්‍රමාණයක් බරයි කියලා. දුනුතරාදි පාඨාංකයෙන් ලැබෙන්නේ ගල් කැටය මත පෘථුවිය මගින් යෙදෙන ගුරුත්වාකර්ෂණ බලයේ විශාලත්වය. ඒතර අපි මේකේ බර කිරන්නේ පෘථුවියේ ඉඳන්. පෘථුවියේ ඉඳන් කිරුවම හම්බෙන්නේ පෘථුවියේ තියෙන ගුරුත්වාකර්ෂණයට සාපේක්ෂව තමයි මේ ගල් කැටේ බර අපිට හම්බ වෙන්නේ. මේ ගල් කැටේම අපි හඳට ගිහිල්ලා කිරුවොත් එහෙම බර ටිකක් අඩු වෙනවා. මේ ගල් කැටේම අපි ගිහිල්ලා බ්‍රහස්පති වගේ ලොකු ග්‍රහලෝකෙක කිරුවොත් එහෙම බර වැඩි වෙනවා. ඒකට ඒ ගුරුත්වාකර්ෂණය අනුව තමයි ඒක තීරණය වෙන්නේ. ගුරුත්වාකර්ෂණය අඩු වෙනම් බරත් අඩුයි. හඳේ මිනිස්සු පාවෙන්නේ ඒ නිසා. ගුරුත්වාකර්ෂණය වැඩි නම් බරත් වැඩි. ඒකට ඒ විදිහට පෘථුවිය මතදී ඒ ගල් කැටේ තියෙන ගුරුත්වාකර්ෂණ බලයට තමයි අපි කියන්නේ වස්තුවේ බර කියලා. මේ අවස්ථාවේදී අපි මේ වෙලාවේ තියෙන ගුරුත්වාකර්ෂණයට කියනවා වස්තුවේ බර කියලා. මෙතන හිස් තැන පුරව ගන්න. ඒ ගල් කැටේ බර ලෙස හැඳින්වෙනවා. ලී කුට්ටියට කම්බි කොක්කක් සවි කරන්න. රූපයේ පරිදි කොක්කට ඇඳූ දුනුතරාදිය තිරස්ව තබා ගනිමින් ලී කුට්ටිය යන්තමින් ඇදෙන අවස්ථාවේදී දුනුතරාදි පාඨාංකය කියවා ගන්න. එමාගේ ඒ අවස්ථාවේදී අතමගින් ලී කුට්ටිය මත යෙදෙන බලයේ විශාලත්වය. ඉතින් අපිට මේ වගේ ලී කුට්ටියකට දුනුතරාදියක් සම්බන්ධ කරලා ඒකේ තියෙන කොක්කෙන් හිමීට අදිනවා. අදින වෙලාවේ ලී කුට්ටිය ඇදෙන්න පටන් ගන්නකොටම ඒකේ පාඨාංකය මැන ගන්නවා. එතකොට තියෙන්නේ ලී කුට්ටිය මත අපේ අතෙන් යොදන බලය කොච්චරද කියලා මැන ගන්න පුළුවන්. ඒකත් අපිට නිව්ටන් වලින් තමයි මනින්න වෙන්නේ. නිව්ටන් 10ක් 15ක් ඒ විදිහට මනින්න පුළුවන්.
පොක්ක සහිත ලී කුට්ටිය G කලම්පය මගින් මේස ලෑල්ලට දැඩිව සවි කරනවා. ඊට පස්සේ මේ වගේ මේස ලෑල්ලකට අර ඔය ටයර් වල පැච් දාන තැන් වල එහෙම මේ වගේ U කලම්ප තියෙනවා. G කලම්ප තියෙනවා. ඒ කලම්පයක් ආධාරයෙන් හොඳට විද්‍යාගාරෙත් විද්‍යාගාර මේසේ මේ වගේ කලම්පයක් තියෙනවා. ඒකට තද කරලා ලී කුට්ටිය හෙලවෙන්නේ නැති විදිහට තදින් රඳව ගන්න. දැන් රූපයේ දැක්වෙන පරිදි සර්පිල දුන්න සවි කර ගන්න. ඉන්පසු රූපයේ ආකාරයට සර්පිල දුන්නේ අනෙක් කෙළවර නිව්ටන් දුරුතරාදිය සම්බන්ධ කර දුරුතරාදිය තිරස්ව තබා ගනිමින් දුන්නේ දිග සෙන්ටිමීටර 10කින් වැඩි වනසේ ඇදීමේදී දුරුතරාදියේ පාඨාංකය ලබා ගන්න. අපි අර ස්ක්‍රීන් එකක් හයි කරලා තියෙනවා. ඒ ස්ක්‍රීන් එක පොඩ සෙන්ටිමීටර 10 වැඩි වෙන විදිහට අදිනවා. ඇද ඒ වෙලාවට කොච්චර බලයක් ක්‍රියාත්මක වෙනවද කියලා පාඨාංක සටහන් කරගන්න. ඒතර අපිට පුළුවන් මේ වගේ වගුවක ඒ පාඨාංක නිරූපණය කරන්න. අපි ඒකට අගයන් ටිකක් දාමු. අර පළවෙනි වතාවේ ගල් කැටේ බරට අපි දාපු නිව්ටන් 2ක් බලයේ සාමාන්‍යයෙන් මයින්නේ අපි නිව්ටන් වල. ඊට පස්සේ ලී කුට්ටිය අදිනවනේ. ලී කුට්ටිය අදින වෙලාවට ඒකටත් අපි දාගමු නිව්ටන් 3ක්. ඊට පස්සේ අර සර්පිල දුන්න සෙන්ටිමීටර 10 වැඩි වෙන විදිහට පාඨාංක ලබා ගන්න. ඒකේ අපි ඒතර මේක අදින්න බලය පොඩ්ඩක් වැඩි වෙනවා. මුලින්ම නිව්ටන් 3ක් විතර දාන්න. ඊට පස්සේ නිව්ටන් 4ක් විතර. ඊළඟට නිව්ටන් 5ක්. ඔය විදිහට එක බල වලින් මේක ඇදලා බලන්න. එතන මේ ක්‍රියාකාරකමෙන් අපිට පැහැදිලි වෙනවා මේ හැම අවස්ථාවකදීම බලයට යම්කිසි විශාලත්වයක් තියෙන බව. බලයට විශාලත්වයක් ඇති බව ඉහත ක්‍රියාකාරකම් අනුව තහවුරු වෙනවා. මේ එතනින් හරියක් දාන්න 4 2ම අපිට තියෙනවා. මේක එච්චර ලොකු පාඩකක් නෙවෙයි. හරි සර් ඊයේ ගණන් ක්ලාස් කරේ නෑ නේද? නෑ නේ ලයිට් ආවේ නෑ. ගණන් ක්ලාස් එක දාන්න. හරි සර්. ඊළඟට තියෙනවා 4.3 මාතෘකාව. බලයේ දිශාව සහ උපයෝගී ලක්ෂණ. වස්තුවක් චලනය කිරීම සඳහා ඒ මත බලය යොදන ලක්ෂ්‍ය. දැන් මෙතන බලන්න මේ බෝතලේ තල්ලු කරලා තියෙනවා. පළවෙනි පාර මෙන්න මෙතන පල්ලෙහෙන් තමයි තල්ලු කරන්නේ. දෙවෙනි පාර ඇඟිල්ල තියලා තියෙන්නේ උඩින්. එතන මේ බෝතලේ අවස්ථා දෙකේදී චලනය කරන්න අපි බලය යොදලා තියෙන තැන් දෙකකට. ඒ බලය යොදන්නේ අපි යම්කිසි එක ලක්ෂයකට. ඒ බලය යොදන ස්ථානයේ නැත්තම් ලක්ෂයට අපි කියනවා ඒකේ උපයෝගී ලක්ෂය. මෙතන හිස්තැන පුරව ගන්න වස්තුවක් චලනය කිරීම සඳහා ඒ මත බලයක් යොදන ලක්ෂය එම බලයේ උපයෝගී ලක්ෂය නමින් හැඳින්වෙනවා. ඒකටත් අපිට ක්‍රියාකාරකමක් තියෙනවා කරන්නේ. ලී කුට්ටිය එක මුහුණතක මධ්‍ය ලක්ෂයේ ඇණයක් ගසා මෙතන ලී කුට්ටියක් අපි ගන්නවා. ලී කුට්ටියක එක් මුහුණතක මධ්‍ය ලක්ෂය ඇණයක් ගසා නූල් කැබැල්ලක් ගැට ගසන්න. මේ වගේ ලී කුට්ටියේ හරි මැද තැනක ඇණයක් ගහලා ඒකට නූල් කෑල්ලක් සම්බන්ධ කරනවා. නූල ලී කුට්ටියට හේතු වනසේ ඇණේ ගසා ගත යුතුයි. නූලත් හොඳට ලී කුට්ටියට සම්බන්ධ වෙලා තියෙනවා. රූපේ පරිදි ලී කුට්ටිය මේසේ මත තබා නූල තිරස්ව තබා ගනිමින් නූලෙන් හිමීට අදිනවා. ලී කුට්ටිය චලනය වන දිශාව නිරීක්ෂණය කරන්න. ඒක සාමාන්‍යයෙන් අපි නූල අදින පැත්තට තමයි ලී කුට්ටියක් චලනය වෙන්නේ.
ඉන්පසු නූල තිරස්ව තබා ගනිමින් නූල පැත්තකට මුහුණතකට ලම්බ නොවනසේ හරවා නූලෙන් අදින්න. නූල අපි කෙලින් තියන්නේ නැතුව අර මූණට ලම්බකෝ තියන්නේ නැතුව පොඩ්ඩක් හැල කරමු. හැල කරලා ආයිත් නූලෙන් අදින්න. ලී කුට්ටිය චලනය වන දිශාව නිරීක්ෂණය කරන්න. ඉහත ක්‍රියාකාරකම ඒ රූපය මගින් දැක්වෙන අවස්ථාවේදී ඉහත ක්‍රියාකාරකමේ ඒ රූපය මගින් දැක්වෙන අවස්ථාවේදී නූල ඇදී ඇති පැත්තට ලී කුට්ටිය ගමන් කරන අයුරු ඔබට දැකගත හැකියි. අපි සාමාන්‍යයෙන් අදින පැත්තට තමයි ලී කුට්ටියත් චලනය වෙන්නේ. ඉන්පසු බී රූපය මගින් දැක්වෙන පරිදි නූල පැත්තකට හරවා ඇද්ද විට සී රූපය දැක්වෙන පරිදි ලී කුට්ටිය නූල ඇදී ඇති දෙසට හැරී චලනය වනු දකින්න පුළුවන්. මේ දෙවෙනි එකේ විදිහට ඇද්දොත් එහෙම ලී කුට්ටිය ඒ පැත්තට හැරිලා එහෙට තමයි චලනය වෙන්නේ. මේ අනුව පහත නිගමනවලට එළඹිය හැකියි. අපිට මේකෙන් නිගමන දෙකක් ගන්න පුළුවන්. ඒකේ පළවෙනි නිගමනය තමයි වස්තුව මත යෙදූ බලයේ දිශාව නූල ඇදී ඇති දිශාව ඔස්සේ පිහිටන බව. අපි වස්තුව මත යම්කිසි බලයක් යොදනවානේ. ඒ යොදන බලයේ දිශාව තියෙන්නේ නූල ඇදිලා තියෙන දිශාව ඔස්සේ. නූල දිගේ තමයි බලය ක්‍රියාත්මක වෙන්නේ. අනිත් නිගමනය තමයි වස්තුව මත බලය ක්‍රියා කරන දිශාව ඔස්සේ වස්තුව චලනය වෙන බව. වස්තුව හැම වෙලේම චලනය වෙන්නේ වස්තුවට බලය යොදන දිශාව ඔස්සේ. අර පළවෙනි වතාව අපි කෙලින් පැත්තට ඇද්දම මේ පැත්තට එනවා. හරවල ඇද්දම මේ පැත්තට යනවා. මෙතන බලය ක්‍රියා කරන දිශාව ඔස්සේ තමයි වස්තුව චලනය වෙන්නේ. ඊළඟට ඒ චලනය වෙන දිශාව තියෙන්නේ අර නූල දිගේ. ඒ නිගමන දෙක අපිට මේ ක්‍රියාකාරකමෙන් ගන්න පුළුවන්. හරි සර්. ඊළඟ තව ක්‍රියාකාරකමක් තියෙනවා. ලී කුට්ටියක ඉහළ පෘෂ්ඨය මත රූපය දැක්වෙන පරිදි ABC යන ස්ථානවලට ටින්ටස් ඇණයක් බැගින් සවි කරනවා. මේ A වලටයි B වලටයි C වලටයි අපි ඇණ තුනක් අයි කරගන්නවා. රූපය දැක්වෙන පරිදි වෘත්තාකාර ලී තැටියේ කේන්ද්‍රයේදී ඇණයක් බසවනවා. මේ ලී තැටිය හරි මැද තියෙන කේන්ද්‍රය එතනටත් ගහනවා ඇණයක්. දැන් ලී කුට්ටියේ ඒ ඇණයට නූලක් ගැට ගසා නූල තිරස්ව තබා ගනිමින් නූලෙන් අදින්න. අපි ඉස්සෙල්ලාම කරන්නේ මේ ඒ වලින් නූලක් ගැට ගහලා ලී කුට්ටිය ඇදලා බලන්න. කුට්ටියේ චලිත දිශාව නිරීක්ෂණය කරන්න. ඒ කුට්ටිය චලනය වෙන පැත්ත බලන්න. ඒ විදිහටම B හා C ස්ථානවලත් නූල් ගැට ගහලා අදිනවා. මේ B වලත් නූලක් ගැට ගහලා අදිනවා. C වලත් නූලක් ගැට ගහලා අදිනවා. ඉන්පසු වෘත්තාකාර තැටියේ කේන්ද්‍රය වූ ඇණයට නූලක් ගැට ගසා 1 2 3 වශයෙන් තැටියේ සලකුණු කර ඇති දිශාවලට නූල හරවා නූල තිරස්ව තබා නූලෙන් අදිනවා. අපි මේ A කියන අවස්ථාවේදී කඩයිරකින් පෙන්නලා තියෙන මේ පැත්තට යනවා. දෙවෙනි අවස්ථාවේදී B වල ඉඳන් නූලක් ගැට ගහලා මේ පැත්තට. තුන්වෙනි අවස්ථාවේ C වලින් නූලක් ගැට ගහලා මේ පැත්තට. ඊට පස්සේ අර වෘත්තයටත් ඒ වැඩේම කරන්න ඕනේ. ඒකෙත් කේන්ද්‍රයෙන් නූලක් ගැට ගහනවා. නූලක් ගැට ගහලා මේ ඉස්සෙල්ලා බලන පළවෙනි පැත්තට ඇදලා. මේ පැත්තට ඇද්දම මොකද වෙන්නේ? ඊට පස්සේ බලනවා මේ පැත්තට ඇදලා. ඊට පස්සේ මේ පැත්තට ඇදලා. කොහොම එක එක පැතිවලට අපි ඇදලා බලනවා. ඉහත ක්‍රියාකාරකමේදී වස්තුව කුමන හැඩයෙන් යුක්ත වූද නූල කුමන දිශාවකට හැරවුවද නූල ඇදී ඇති දිශාවට වස්තුව චලනය වන අතර නූල සෑම විටම ගැට ගැසූ ලක්ෂය හරහා පීඩනසේ පවතී. මේ අංක දෙකක් එහා පැත්තට අදිනවා. එතනින් නූලෙන් මේ පැත්තට. එතකොට මේ හැම අවස්ථාවකදීම නූල ගිහිල්ලා තියෙන්නේ මේ කේන්ද්‍රය හරහා. නැත්තම් මේ හරි මැද ලක්ෂය හරහා හැම වෙලාවෙම මේ නූල ගමන් කරලා තියෙනවා. ඊට අමතරව අපි වස්තුවේ හැඩය මේකෙදි වැඩක් වෙන්නේ අර මේ ඝනකයේ වගේ වස්තුවයි මේ රවුම් හැඩති වස්තුවයි දෙකම ගමන් කරන්නේ අර නූල අපි අදින පැත්තට. ලී කුට්ටිය මත නූල මගින් නැති කරන බලය ක්‍රියා කරන ලක්ෂ්‍ය. එතන තමයි නූල ගැට ගහපු ස්ථානය. අපි අංක 1 දාලා තියෙන්නේ. නැත්තම් ABC වලින් ලකුණු කරලා තියෙන්නේ.
නූල ගැට ගහපු තැන. එතන තමයි බලය ක්‍රියාත්මක වෙන ලක්ෂ්‍යය. ඒ බලය ක්‍රියාත්මක වන ලක්ෂ්‍යයට අපි නමක් කියනවනේ. කලින් අර පටන් ගන්නකොට තිබේ බෝතලයක් තල්ලු කරන. ඒ ලක්ෂ්‍යයට මොකද්ද කියන්නේ? ඒ ලක්ෂ්‍යයට අපි කියනවා උපයෝගී ලක්ෂ්‍යය කියලා. බලය ක්‍රියා කරන ලක්ෂ්‍යයට අපි හැමතිස්සෙම කියන්නේ උපයෝගී ලක්ෂ්‍යය කියලා. අර කලින් වතාවේ බෝතලයක් තල්ලු කරන රූපයක් තිබුණා. බෝතලේ උඩින් අල්ලලා තල්ලු කරන්නත් පුළුවන්, පහලින් අල්ලලා තල්ලු කරන්නත් පුළුවන්. ඒ අල්ලපු තැනට කියන්නේ උපයෝගී ලක්ෂ්‍යය. ඒ වගේ මෙතනත් අපි බලය යොදන්න පටන් ගන්න එක්ක ABC අනිත් රූපෙන 1 2 3. අන්නේ ලක්ෂ්‍ය වලට අපි කියනවා උපයෝගී ලක්ෂ්‍ය. ඉහත ක්‍රියාකාරකම් වලට අනුව බලයට විශාලත්වයක් සහ දිශාවක් ඇති බව තහවුරු වෙනවා. මේ ක්‍රියාකාරකම් වලින් අපිට පේනවා මේ ඕනිම බලයකට විශාලත්වයක් තියෙනවා. අර කලින් කරපු ක්‍රියාකාරකම් වල අපි මෑන්නේ නිව්ටන් 2 3 එහෙම. ඊට අමතරව බලයට දිශාවකුත් තියෙනවා. දැන් මෙතනදී අපි දැක්ක මේ අදින පැත්තට තමයි හැමතිස්සෙම වස්තුව ගමන් කරන්නේ. මේ විදිහට විශාලත්වයකුයි දිශාවකුයි දෙකම තියෙන භෞතික රාශි වලට අපි කියනවා දෛශික රාශි කියලා. ඒ නිසා අපි මේ බලය කියන එකත් දෛශික රාශියක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව බලය දෛශික රාශිය. ඉතින් හරියට දාන්න 3යි 3 මාත්‍රිකා විතරයි. අපි ඉස්සෙල්ලාම දැනගන්න බලයක් කියන්නේ මොකක්ද කියලා. බලය කියලා කියන්නේ ඇදීමක් හරි නැත්නම් තල්ලු කිරීමක් හරි කරොත් ඒකට අපි කියනවා බලයක් කියලා. ඊළඟ බලය යොදන ලක්ෂ්‍යයට අපි කියවනේ උපයෝගී ලක්ෂ්‍ය කියලා. බලය යොදන ලක්ෂ්‍යයට කියනවා උපයෝගී ලක්ෂ්‍ය. ඊට පස්සේ බලයක් යෙදීමෙන් වස්තු වල යම් යම් වෙනස්කම් කරන්න පුළුවන්. චලනය වන වේගය වෙනස් කරන්න පුළුවන්. නිශ්චල එකක් චලනය කරන්න පුළුවන්. චලනය වන දිශාව වෙනස් කරන්න පුළුවන්. වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන්. ඒ වගේ දේවල් බලයක් යොදන අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ බලයට නිශ්චිත දිශාවක් තියෙනවා. ඊට අමතරව විශාලත්වයකුත් තියෙනවා. ඒ විදිහේ රාශි වලට අපි කියනවා දෛශික රාශි. ඒතර මෙතෙන්දී බලය කියලා කියන්නේ දෛශික රාශිය. එතනින් පස්සේ අපිට තියෙන්නේ බලයක් නිරූපණය කරන විදිහ. බලයක විශාලත්වය, දිශාව සහ උපයෝගී ලක්ෂ්‍ය. සරල රේඛා ඛණ්ඩයක් මගින් රූපිකව නිරූපණය කරන්න පුළුවන්. බලය අපිට සරල රේඛාවකින් මේ වගේ නිරූපණය කරන්න පුළුවන්. බලයේ විශාලත්වය පෙන්වනවා සරල රේඛා ඛණ්ඩයේ දිගේ. ඒතර දිග අඩු රේඛාවක් නම් බලය අඩු. දිග වැඩි රේඛාවක් නම් බලය වැඩි. නැත්තම් පරිමාණයක් අරගෙන පෙන්වන්න පුළුවන්. නිව්ටන් එකකට සෙන්ටිමීටර් එකක් ගන්න. ඒ වගේ පරිමාණයක් අරගෙන බලය අපිට දිගෙන් නිරූපණය කරන්න පුළුවන්. බලයේ විශාලත්වය. බලයේ දිශාව පෙන්වනවා සරල රේඛාවෙන් ඉඳලා තියෙන E හිසෙන්. දැන් E තලයේ මේකේ දාලා තියෙන නැගෙනහිර පැත්තට මේ අවස්ථා දෙකේදීම බලය තියෙන්නේ නැගෙනහිර දිශාවට. බලයේ බටහිරට නම් අපි E තලයේ දාන්නේ ওই විදිහට බටහිර දිශාවට. ඒතර E තලෙන් පෙන්වන්න පුළුවන් බලයේ තියෙන දිශාව. උපයෝගී ලක්ෂ්‍ය සරල රේඛාව මත ලකුණු කර පිටකින් නිරූපණය කරනවා. ඒතර අපි පළවෙනි රූපේ බලය යොදලා තියෙන්නේ මෙතන ඉන්නම් අපි මෙතනද පිටක් කරනවා. මෙතන තමයි උපයෝගී ලක්ෂ්‍ය. මේක මෙතනින් පටන් ගන්න තියෙන්නේ. මෙතන තමයි උපයෝගී ලක්ෂ්‍ය. මේ බලේ පටන් ගන්න තියෙන්නේ මෙතන. මේ තියෙන්නේ ඒ බලයේ උපයෝගී ලක්ෂ්‍ය. ඔය විදිහට තිතක් තියලා උපයෝගී ලක්ෂ්‍ය පෙන්වන්න පුළුවන්. එදිනදා ජීවිතයේදී අප නිරන්තරයෙන්ම නොයෙක් වස්තු මත බලය යෙදීම කියන එක සිදු කරනවා. පෑනකින් ලියන්න ගියාම පෑන කඩදාසියේ චලනය කරද්දී බලය දෙනවා. ඇවිදිනකොට පාද වලින් පොළොව මත බලයක් යොදනවා. ක්‍රිකට් පන්දුවකට පිත්තෙන් පහර දෙනකොට පන්දුව මත පිත්තෙන් බලයක් යොදනවා. පිත්ත චලනය කරද්දී ක්‍රීඩකයා පිත්ත මතත් බලයක් යොදනවා. මේ වගේ තව බලය යොදන අවස්ථා තුනක් විතර ලියන්න. අපි ලින්දකින් වතුර අදිනකොට එතකොටත් තියෙන්නේ බලය. පුටුවක් ඇදීමේදී පුටුවක් අදිනකොට බලයක් තියෙනවා. දොරක් ඇදීමේදී හෝ වැසීමේදී දොරක් අරිනකොට ගහනකොට බලය. අපි ඔරුවක් වදිනකොට ජලයේ පිටිපස්සට පල්ලු කරනවා. එතෙන්දි ක්‍රියාත්මක වෙන්නේ බලය. අපි පීනන අවස්ථාවලදී
පසුපසට බලයක් යන දොරක් කරනකොට ගහනකොට කැරම් බෝඩ් එකක ඉත්තෙකුට ගහනකොට ඒ වගේ හැම වෙලාවකම බලයක් තමයි එන්නේ. ගොනෙක් කරත්තයක් ඇදගෙන එනකොට ඒකත් බලය. මෙවැනි කාර්ය සඳහා අපට යම් වෙහෙසක් දැරීමටද සිදුවේ. ඒතර කාර්ය කියන එක නිකම් කරන්න බෑනේ. බලයක් යොදන්න ඕනේ. බලය යොදනකොට යම් වෙහෙසක් දරන්න වෙනවා. එම වෙහෙස අවම කර ගැනීම සඳහා අප බොහෝ අවස්ථාවල බලය යෙදීම සිදු කරන්නේ අපට වඩාත්ම පහසු ආකාරයෙන්. උදාහරණයක් තියෙනවා මෙතන බරපතලපු කරත්තයක් අදින්න හදන්නේ. එතකොට ඒක අදිනකොට අර පළවෙනි රූපෙට වඩා දෙවෙනි රූපේ අපිට ලේසි. බලය යොදන්න ලේසි වෙලා තියෙනවා දෙවෙනි එකේ විදිහට අදිනකොට. ඊට පස්සේ තල්ලු කරනකොටත් එහෙමයි. අර පළවෙනි රූපේ විදිහට බැලුවොත් නැමීලා තල්ලු කරන්න ඒ කොන්දක් විදිහට. ඒකට බලය යොදන්න අමාරුයි. දෙවෙනි එකේ විදිහට උපක්‍රමයක් දාගත්තොත් තල්ලු කරන්න ලේසි. ඒතර අදිනකොට තල්ලු කරනකොට අපිට පුළුවන් බලය පහසු පැත්තකට වෙනස් කරගන්න. ඒක පළවෙනි අවස්ථාවේ කරලා තියෙන්නේ බලය යොදන දිශාව වෙනස් කරලා. පළවෙනි වතාවේ පල්ලෙහෙන් අල්ලගන්නවද? දෙවෙනි වතාවේ බලය අපි අදින්නේ අපිට ලේසි පැත්තකට. උඩට වගේ තමයි ඇදලා තියෙන්නේ. නිින්දෙන් වතුර අදින කොටත් තේරෙනවා. අර අපි නිකන් වතුර අදිනවට වඩා කප්පියක් දාලා උඩ ඉඳන් පල්ලයට අදින එක ලේසි. නිකන් නිින්දෙන් වතුර ගන්න ගියොත් එහෙම පහළ ඉඳන් උඩට පෑදී. කප්පිය වටේ දනුව දාලා ගත්තම අපිට පල්ලෙහා ඉඳන් උඩට අදිනවා වෙනකොට උඩ ඉඳන් පල්ලෙහාට අදින්න පුළුවන්. එතකොට බලය යොදන දිශාව ලේසි විදිහකට වෙනස් කරගෙන තියෙනවා. දෙවෙනි එකේදී උපයෝගී ලක්ෂ්‍ය වෙනස් කරගෙන පළවෙනි වතාවේ අතින් අල්ලලා තල්ලු කරන්න ගියාම අමාරුයිනේ. ඒ නිසා දෙවෙනි එකේ විදිහට එතනට යකඩ මේ බටයක්ද කොහෙද හයි කරලා උඩින් අල්ලුවම ලේසි. ඒතර යොදන ස්ථානය වෙනස් කරගත්තම කොන්දේ අමාරුව මොකුත් නෑ. ලේසියෙන් තල්ලු කරන්න පුළුවන්. ඒ විදිහට බලය යොදන දිශාව වෙනස් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් උපයෝගී ලක්ෂ්‍ය වෙනස් කරගන්න පුළුවන්. දිශාව වෙනස් කිරීම නැත්නම් උපයෝගී ලක්ෂ්‍ය වෙනස් කිරීම. ඔය දෙකෙන් තමයි අපිට බලය දීම පහසු කරගන්න වෙන්නේ. සාමාන්‍ය ජීවිතයේදී අප බොහෝ විට මෙසේ බලය යොදන ආකාරය අපට පහසු වනසේ තෝරාගන්නේ බල පිළිබඳ විද්‍යාත්මක දැනුමකින් නොව අපගේ ප්‍රායෝගික අත්දැකීම් අනුව. මම උදාහරණයක් විදිහට මිටියකින් ඇණයක් ගහනවා නම් අපි මිටිය අර ඉස්සරහා ළඟටම වෙන්න අල්ලන්නේ නැහැ. මිටිය ටිකක් ඈතින් තමයි අල්ලන්නේ. ඊට උදැල්ලෙන් බිම කොටනකොට උදැල්ල අපි ටිකක් මිටේ ඈතට වෙන්න තමයි අල්ලන්නේ. එතකොට මේ වගේ දේවල් අපිට සාමාන්‍යයෙන් මේ විද්‍යාත්මකව මේ කරුණු දන්නේ නැති වුණාට ප්‍රායෝගිකව අපි වැඩ කරගෙන යනකොට අපිට තේරෙනවා වඩාත් පහසු ආකාරය මොකක්ද කියලා. නමුත් බල ගැන නිවැරදි දැනුමක් තියෙනවා නම් අපේ කාර්යය තවදුරටත් පහසු වෙනවා. මේ වාහනයක් කානුවකට ගිය වෙලාවක මේ බලය ගැන මුකුත්ම දන්නේ නැති කෙනෙකුට වඩා බලය ගැන ටිකක් විද්‍යාත්මක දැනුමක් තියෙන කෙනෙකුට ඒ වාහනේ ඒ තියෙන ස්ථානයට සාපේක්ෂව ගොඩ ගන්න ලේසිම ක්‍රමය මොකක්ද කියන තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ බලය ගැන පොඩි අවබෝධයක් තියෙනක අපේ එදිනදා ජීවිතේ කටයුතු වලටත් වැදගත් වෙනවා. ඒක ටික තමයි තියෙන්නේ. 4:4ටත් හරියට. මේ පාඩම ඇවිල්ලා භෞතික විද්‍යාව පාඩම. ඔයගොල්ලෝ කලින් කරේ මේ පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි ජීව විද්‍යාව. තුන්වෙනි පාඩමේ තියෙන රසායනික විද්‍යාව. මේ වගේ පාඩම් වලට කියන්නේ භෞතික විද්‍යාව. භෞතික විද්‍යාව පාඩම් සාමාන්‍යයෙන් ලේසි පාඩම් කරන්න තියෙන අඩුවෙන්නේ ප්‍රායෝගික දැනුමයි මේ අවබෝධය කියන එක තමයි මේ පාඩම් වලදී උගන්වන්නේ. ගණිතයේ හැකියාව ටිකක් තියෙනවා. භෞතික විද්‍යාව ලේසි. මේ ඔතනින් පාඩම ඉවරයි. පේපර්ස් ටික තමයි ටෙස්ට් කරන්නේ. හරි සර්. ඒ වගේ පාඩම් තියෙනවා හොඳයි. දවසෙන් පාඩම් තියෙනවා.
මේ ප්‍රශ්න ටික බලන්න. බලයක විශාලත්වය මනින අන්තර්ජාතික සම්මත ඒකකයේ සංකේතය. බලය මනින්න බලන්න. N කැපිටල් එන් අකුරු දාන්න. ඒ කැපිටල් අකුරු දාන්නේ සාමාන්‍යයෙන් මේ විද්‍යාඥයෙක්ගේ නමක් ගන්නකොට කැපිටල් අකුරු තමයි දාන්නේ. අයිසැක් නිව්ටන් කියන්නේ විද්‍යාඥයෙක්. එයා බලය ගැන ගොඩක් තොරතුරු හොයාගත්තා. එයාට ගෞරවයක් විදිහට නිව්ටන් කියන සංකේතය තවච්චි. එහෙම විද්‍යාඥයෙක්ගේ නමක් දානවා නම් කැපිටල් අකුරු තමයි දාන්නේ. දැන් අපි කිලෝග්‍රෑම් කියද්දි කැපිටල් දාන්නේ. නෑ. කිලෝග්‍රෑම් කියලා විද්‍යාඥයෙක්. බලයේ විශාලත්වය මනින්න භාවිතා කරන උපකරණ නිව්ටන් තුලා බලය සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය. බලයේ දෛශිකයක් කියන එක හරිද වැරදිද? හරි. බලයට විශාලත්වයක් වගේම දිශාවක් තියෙනවා කියන එක. හරි. හරි. ඒ නිසා තමයි ඒකට දෛශික රාශියක් කියලා කියන්නේ. බලයට විශාලත්වයක් ඇති අතර දිශාවක් නැත. වැරදි. මේ වගේ MCQ සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ නැහැ. දැන් මේකේ නොදන්න කෙනෙක්ට උනත් තේරෙනවා මේ දෙක හරි තුන හරි එකක් වරදින්න ඕනේ කියලා. දෙක හරි නම් තුන හරියන්න බෑනේ. තුන හරි නම් දෙක හරියන්නත් බෑ. ඒ අනිත් උත්තර දෙක නිකම්ම අතාරින්න බෑ. මේ දෙකෙන් හරි එක තමයි හොයන්නේ. ඊළඟට තියෙනවා වස්තුවක් මත ක්‍රියා කරන බලයේ ලක්ෂ්‍ය හඳුන්වන නම. මුලින්ම අපි කරේ බලය යොදන ලක්ෂ්‍යයට මොකක්ද කියන්නේ? උපයෝගී ලක්ෂය. බලයේ උපයෝගී ලක්ෂ්‍ය. බලයක් ඇදීම මගින් සිදු කරගත නොහැක්කේ කරන්න බැරි වස්තුවක ඝනත්වය වෙනස් කිරීම. බලයේ දිශාව පෙන්වන්න. ඊහිසකින් ඊතලයකින් පුළුවන් දිශාව. වස්තු දෙකක් මත බලයේදී ඇති අයුරු රූපිකව නිරූපණය කරලා තියෙනවා. ඒ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය. පළවෙනි එකේ තියෙනවා x හා y මත ක්‍රියා කරන බල සමානයි කියලා. මේ රේඛා දෙක ආසන්න වශයෙන් වගේ සමානයිනේ. දිග සමාන හින්දා බල සමානයි කියන එක හරිද වැරදිද? හරි. හරි. x මත යොදන බලය නිසා වස්තුව තිරස්ව චලනය වේ. බලය යොදලා තියෙන මේ පැත්තට. ඒකට මේ පැත්තට වස්තුව යනවා. ඒකත් හරියට. හරි. y මත යොදන බලය නිසා වස්තුව සිරස්ව චලනය වේ. මේක උඩටින් දීලා. හරි. ඒකත් x හා y බල ක්‍රියා කරන උපයෝගී ලක්ෂ p හා q වේ. වැරදි. වැරදිනේ p q කියලා ලකුණු කරලා නැහැ. ලකුණු කරලා තිබුණා නම් හරි. ලකුණු කරලා නැති නිසා. එහෙම එකක් අපිට කියන්න බෑ. ගල් කැටයක් එල්ලුව විට දුනුතරාදි පාඨාංකයෙන් අපිට හම්බ වෙන්නේ ගලේ ස්කන්ධය කියන එක ගන්න පුළුවන්. ස්කන්ධයයි බරයි කියලා කියන්නේ දෙකක්. මේ ස්කන්ධය කියන එක අපිට ගන්න වෙන්නේ දැන් අපි සාමාන්‍යයෙන් ඔය සීනි කිලෝ එකක් දෙන්න කියලා කියන කිලෝග්‍රෑම් වලින් මනින්නේ ස්කන්ධය. ඒක සාමාන්‍යයෙන් දුනුතරාදියක තියෙන්නේ ගලේ ස්කන්ධය නෙමෙයි ගලේ මොකද්ද තියෙන්නේ? බාර. බරති. ඒ බර කියන එක තියෙන තැන අනුව වෙනස් වෙනවා. දැන් අපිට පෘථිවියේදී නම් පෙන්වන්නේ පෘථිවියේ තියෙන ගුරුත්වාකර්ෂණ බලය තමයි මේ නිව්ටන් තරාදිය පෙන්වන්නේ. හඳට ගියාම මේ බර කියන එක අඩු වෙනවා. හැබැයි ස්කන්ධය අඩු වෙන්නේ නැහැ. ගල් කැටයක ස්කන්ධයක් තියෙනවා නම් ඒ ස්කන්ධය ඒ විදිහටම තියෙනවා. අපි දැන් සීනි කිලෝ එකක් හඳට ගෙනිච්චා කියලා ස්කන්ධය අඩු වෙන්නේ නැහැ. හැබැයි බර කියන එක අඩු වෙනවා. ඒතර මේකේ නිවැරදි ප්‍රකාශය ඊහා සී පමණි.
ඒතකොට බර කෙරන්න වැඩියෙන් හොඳ දුණු තරාදියද නැත්නම් සීනි වගේ දෙයක් කියලා ගන්න ඕන. වඩාත් හොඳ තරාදිය මේ මෙන්න මේ වගේ තරාදිය තියෙනවා. දෙපැත්තේ මාළු එහෙම කියලා. මේ වගේ තරාදිය දෙකල තියෙනවා. නෑ. මේ උඩ පොක්කෙන් එල්ලලා තියෙනවා. දැක්කර තියෙනවා. ඒ වගේ දුණු තරාදියක් තමයි. මේ වගේ තරාදිය තමයි වඩාත් හොඳ මේ මොනවාරි දෙයක් අපිට කිරලා මිලදී ගන්න දේවල් වලට. දැන් ඒකෙදි මේ බර වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ පැත්තට අපි කිලෝග්‍රෑම් දෙකේ පඩියක් දැම්මොත් එහා පැත්තට සීනි කිලෝ දෙකක් දාන්න මෙතන. එතකොට තමයි තරාදිය බැලන්ස් වෙන්නේ. අර දුණු තරාදියෙන් අපිට මයින තැන අනුව වෙනස් වෙනවා. ඒතර හඳේ ගිහිල්ලා අපිට මේ කිලෝග්‍රෑම් දෙකක් මැනගන්න බෑ පෘථුවිය ප්‍රමාණයටම. හඳට ගියාට පස්සේ දුණු තරාදි පාට අංක වෙනස් වෙනවා. ඒ පෘථුවිය වුණත් උස අනුව වෙනස් වෙනවා. මුහුදු මට්ටමේදී මේ ගුරුත්වාකර්ෂණය වෙනස්. කන්දක් උඩට ගියාම ගුරුත්වාකර්ෂණය වෙනස්. උඩට යන්න යන්න ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. මෙහේ ඉඳන් අපි ඈත පළාතකට උස කන්දක් මුදුනේ තියෙන ගමකට ගිහිල්ලා මෙහෙන් සීනි කිලෝ දෙකක් ගිහිල්ලා එහෙ කිරුවොත් එහෙම බර පෙන්වන්නේ අඩු වෙනවා. ඒ ගුරුත්වාකර්ෂණය අඩු වෙනවා. මේ වගේ තරාදියකින් කිරුවොත් එහෙම වෙනස් වෙන්නේ නැහැ. දෙපැත්ත බැලන්ස් වෙන්නේ ඉතින් මේ සීනි කිලෝ දෙක අඩු වෙද්දි පඩියත් අඩු වෙනවා නේද? ඒක කිලෝ දෙක හරියටම කිරන්නේ. ඒක ඇත්තට ලොකු වෙනසක් නැහැ පෘථිවියේදී. අපි ග්‍රහ ලෝක දෙකක් අතර ගනුදෙනු කරනවා නම් දුණු තරාදියෙන් කරන්න බෑ. මේ වගේ තරාදියකින් තමයි කරන්න බෑ. අසන්තුලිත බලයක් ක්‍රියා කරන අවස්ථාවක් වන්නේ බලයක් වැඩ කරනකොට. හතර හතරේ තියෙනවා වස්තුවක් ඒකාකාර වේගයෙන් සරල රේඛීයමක ගමන් කිරීම. පළවෙනි එකේ තියෙනවා වස්තුවක් නිසලව මේසය මත තිබීම. නිශ්චලව තියනවා නම් ඉතින් අසන්තුලිත බලයක් කියලා වැඩ කරන්නේ. බල තියෙනවා. බල තිබ්බට මේ අසන්තුලිත බලයක් කියලා කියන්නේ කොහටද වස්තුව චලනය වෙන්නේ. ඒ කියන්නේ එක පැත්තකට ලොකු බලයක් තියෙනවා. මේ මේසයක් උඩ අපි පෙට්ටියක් තියලා තිබ්බොත් පෙට්ටියක් හරි මොකක් හරි තියනවා නම් ඕම මේසයක් උඩ මේ පෙට්ටියේ බල තියෙනවා කියන්නේ කොහොම පෙට්ටිය තිබ්බට පස්සේ පෙට්ටියට බරක් තියෙනවනේ. ඒ බර තියෙනවා පල්ලෙහාට. ඒ බර දරාගෙන ඉන්නේ මේසෙන්. ඒතර මේසෙන් දෙනවා ප්‍රතික්‍රියා බලයක් උඩට. ඒතර මේ පල්ලෙහාට නිව්ටන් 5ක් තියෙනවා නම් මේ මේසේ මගින් උඩටත් නිව්ටන් 5ක් දෙනවා. එතකොට තමයි මේක බැලන්ස් වෙන්නේ. කැපිටල් අපි දාන්නේ. නිව්ටන් 5 තියෙනකොට මේක බැලන්ස් වෙලා තියෙන්නේ. එතකොට ඒ වෙලාවට බල තියෙනවා බල තිබ්බට අසන්තුලිත බලය කියන එක නෑ. අසන්තුලිත බලයක් නම් එක පැත්තකට බලය වැඩි වෙනවා. ඒවා නූලකින් එල්ලලා තියෙන බෝලයක් වුණත් එහෙමයි. බෝලේ නිශ්චලව තියෙනවා නම් බෝලේ බර තියෙනවා පල්ලෙහාට නූලෙන් උඩට තියෙනවා ප්‍රතිවිරුද්ධ බලය. බල දෙක සමාන හින්දා ඒ වෙලාවෙත් අසන්තුලිත බලයක් වැඩ කරන්නේ. ඉහළට විසි කරපු වස්තුවක් ඉහළට චලනය වෙනවනම් අපි හිතමු බෝලයක් විසි කරන උඩට. ඒතර මේ බෝලේ උඩට චලනය වෙනවා. මේ පැත්තට ගමන් කරනවා කියලා කියන්නේ මේකේ මේ පැත්තට තියෙන බලය වැඩි. ඒතර මෙහෙට නිව්ටන් 5ක බලයක් තියෙනවා නම් අපි හිතමු ගුරුත්වාකර්ෂණ බලය නිව්ටන් 2යි කියලා. ඊට වඩා වෙනස්. දැනට මම නිකන් 2යි කියලා බලන්න. එහෙම වුණොත් මේ බෝලේ උඩට යනවා. පස්සේ ටික මේක අඩු වෙලා යනවා. ඊට පස්සේ කියලා නැවතිලා පල්ලෙහාට වැටෙනවා. ඒ වෙනාට මේ බෝලේ මත අසන්තුලිත බලයක් මේ වෙලාවේ තියෙනවා. නැත්තම් බෝලේ චලනය වෙන්න බෑනේ. බෝලේ උඩ පැත්තට යනවා කියන්නේ අසන්තුලිත බලයක් වැඩ කරනවා. තුන්වෙනි අවස්ථාවේ තියෙනවා. හතරවෙනි එකේ කියලා තියෙන්නේ වස්තුවක් ඒකාකාර වේගයෙන් සරල රේඛීයමක් ගමන් කරනවා. ඒක ඇවිල්ලා මේ ඕගොල්ලෝ මේක 10 වසරේ විස්තර කරන්නේ. මේ ගැලීලියෝ ගැලීලි කියලා විද්‍යාඥයෙක් පරීක්ෂණයක් කළා තියෙනවා. ඒකේ දිහා මෙන්න මෙහෙම ලෑලි දෙකක් තියෙනවා. මේ එක ලෑල්ලක් කොහොම පොඩ්ඩක් ඇලේට තියලා තියෙනවා. මේ වගේ ඔහොම ලෑල්ලක් තියලා තියෙන ඇලේට. කියලා මෙන්න මේ කුඩින් බෝලයක් තියලා අතාරිනවා. අතෑරියම් බෝලේ මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා. පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේක දිගේ යනවා. ඊට පස්සේ මෙයා කරන්නේ මේ ලෑල්ල තව පොඩ්ඩක් කොහොම ඇල කරනවා. මේ බෝලේ තියෙන මේක.
දැනුත් මොකද වෙන්නේ? පල්ලෙහාට ඔයගොල්ලත් බෝලේ පල්ලෙහාට ගිහිල්ලා මේක දිගේ යනවා. ඊට පස්සේ මේ ලෑල්ල තව ටිකක් කලපනවා. එතකොට මොකද? පල්ලෙහාට යනවා. පල්ලෙහාට යනවා. ඒතර බෝලේ ලෑල්ල පල්ලෙහාට ගන්න බෝලේ චලනය වන දුර මොකද වෙන්නේ? අඩු වෙනවා. අඩු වෙනවනේ. ලෑල්ල උඩට ගත්තොත් එහෙම උඩට ගන්න වැඩි වෙනවා. බෝලේ යන දුර වැඩි වෙනවා. ඒතර ඔහොමම වැඩි වෙලා මෙන්න මේක කොයි වෙලාවක හරි මේක කෙලින් වෙච්ච අවස්ථාවක හරිනම් මේ බෝලේ මොකද වෙන්නේ? මෙහෙම පල්ලෙහාට ගිහිල්ලා මේක දිගේ නවතින්න නැතුව දිගටම යන්න ඕනේ. එහෙම කියලා උපකල්පනය කරනවා. පෘථිවියේදී එහෙම වෙන්නේ නැහැ. මේ ඝර්ෂණය කියලා බලයක් තියෙනවා. ඒ නිසා එහෙම යන්නේ නැහැ. මේ පරීක්ෂණයක මේ අණුව මේ හිතලා අපිට නිගමනය කරන්න පුළුවන් යම් කිසි වෙලාවකදී බෝලේ එක දිගට නොනවත්වාම යනවා කියලා. අන්න එමේ එක දිගටම බෝලේ යනවනම් අපි ඒ වෙලාවට කියනවා ඒකාකාරී වේගයෙන් ගමන් කරනවා කියලා. අනිත් වෙලාවට බෝලේ ටික දුරක් ගිහලා නවතිනවනේ. ඒ නවතින්නේ මේ මේසෙන් දෙනවා මේ ලෑල්ලෙන් ඝර්ෂණය කියන බලය මේ පැත්තට තියෙනවා. ඒ ඝර්ෂණ බලය තියෙන නිසා අර කොයි වෙලාවක හරි අර උඩ ඉඳන් ආපු බලය අර ඝර්ෂණ බලයත් එක්ක සමාන වෙනවා. ඒ වෙලාවට බෝලේ ගිහලා නවතිනවා. ඝර්ෂණ බලයක් තිබුණ නැත්නම් එහෙම මේ බෝලේ දිගටම චලනය වෙනවා. ඒතකොට එහෙම දිගටම චලනය වෙන අවස්ථාවේදී මේ පැත්තට තියෙන බෝලේ බලයයි මේ පැත්තට තියෙන ඝර්ෂණ බලයයි සමාන වෙලා තමයි තියෙන්නේ. ඒ සමාන වෙච්ච වෙලාවක මේක නවතිනවා පෘථිවියේදී. එහෙම නැත්තම් වෙන්න ඕනේ ඒකාකාර වේගයෙන් දිගටම යන්න ඕනේ. ඒක වෙනවා අභ්‍යවකාශයේ. දැන් පෘථිවියේදී නම් නවතිනවනේ බල දෙක සමාන වුණාම. අභ්‍යවකාශයට ගිහිල්ලා එහෙම බලයක් දුන්නාට පස්සේ ඒක නොකඩවා එකම වේගයෙන් ගමන් කරනවා. ඉතින් දිගටම බලය දෙන්න ඕනේ නැහැ. එකපාරක් බලය දීලා අතහැරියම දැන් චන්ද්‍රිකා වලට එහෙම එක්තරා බලයක් දුන්නාට පස්සේ ඒක අර කක්ෂගත වෙනවා කියන්නේ. එතනින් පස්සේ පෘථිවිය වේගයෙන්ම ඒකත් කැරක් තියෙනවා. ඒතර එහෙම වෙන්නේ අර අභ්‍යවකාශයේ වාතය මොනවත් නැහැ. ඝර්ෂණ බල අරම නැති නිසා එක දිගටම චලනය වෙනවා. ඒතර මේ නිව්ටන් තමයි ඒක කියන්නේ. ගැලීලියෝ ගැලීලියෝ කරපු පරීක්ෂණය නිව්ටන් පස්සේ මේ නියමයක් විදිහට කියනවා මේම සරල රේඛීය මාර්ගයක එකම වේගයෙන් වස්තුවක් යනවා නම් ඒ වෙලාවට බාහිර බලයක් නැහැ කියන්නේ. ඒ නිසා මේ කොයි වෙලාවක හරි වස්තුවක් නිශ්චලව තියෙනවා නම් හරි එකම වේගයෙන් ගමන් කරනවා නම් හරි ඒ වෙලාවට අසන්තුලිත බලයක් නැහැ කියලා තමයි සැලකන්නේ. ඇත්තටම නැහැ එහෙම. ඒක අර මේ ඔප්පු කරන්න බෑ පෘථිවියේදී සෛද්ධාන්තිකව හිතලා කියන්න පුළුවන්. ඒත් මේක ගැළපෙන උත්තරේ වෙන්න තියෙනවා. මේක නම් 10 වසරේදී විස්තර කරා. මෙතනට දාලා ප්‍රශ්න. පෘථිවියේ ගුරුත්වජ ත්වරණය තප්පරයට මීටර් 10යිලු. සඳ මතදී යගෙන් 6න් එකක් විතර වෙනවා. පෘථිවියේ ගුරුත්වාකර්ෂණය වගේ 6න් එකක් තමයි හඳට කියන්නේ. ඒකනේ හඳේ ගියන් පාවෙ. එහෙනම් පෘථිවියේ කිලෝග්‍රෑම් 12ක ස්කන්ධයක් තියෙන වස්තුවක් මතදී වස්තුවක් සඳ මතදී කියන්නේ. හඳට ගියාම බර කොච්චරද කියලා. මේ පෘථිවියේ කිලෝග්‍රෑම් දෙක. කිලෝග්‍රෑම් වලින් ගත්තොත් මේකෙන් 6න් එකක් වෙනවා. 6න් එකක් කියලා කියන්නේ කිලෝග්‍රෑම් 2. උත්තර දෙකක් තියෙන එක වගේ. දොළහ වැඩි කරන්න ඕනේ 6න් එක. ඒ කියන්නේ 12 6න් බෙදන්න ඕනේ. මේක දෙක. ඊළඟ තියෙනවා ලී කුට්ටි 3ක් මත පහත බලයන් රූපිකව නිරූපණය කරන්න. එම බල මූල උපයෝගී ලක්ෂ P Q R ලෙස නම් එම බල මූල උපයෝගී ලක්ෂ P Q R කියලා අපි කරා. පළවෙනි එකේ කියනවා තිරස්ස නිව්ටන් 10ක බලයක්. එතන ලී කුට්ටියක් අඳින්න. මේ කුට්ටියක් ඇඳලා තිරස්ස නිව්ටන් 10ක් කියලා හිතන්න. මේ වගේ ඊතලයක් දාන්න. තිරස් පැත්තට නිව්ටන් 10. ඒක අපිට ඕන නම් සෙන්ටිමීටර් 5ක් වගේ අරගෙන ගන්න පුළුවන්.
සෙන්ටිමීටර් 5කට එකක් කියලා ගත්තොත් එතකොට සෙන්ටිමීටර් දෙකක් යනවා නැති. දෙවෙනි එකේ තියෙනවා සිරස්ස ඉහළට නිව්ටන් 20ක්. ඒකෙත් මේ වගේ ලී කුට්ටියක් ගන්නද. ඒකේ තියෙන්නේ සිරස්ස නිව්ටන් 20ක්. ඒක එතකොට අපි සෙන්ටිමීටර් 5කට එකක් කියලා ගත්තොත් සෙන්ටිමීටර් 4ක් විතර උසට ගන්නවා. තුන්වෙනි එක කියන්නේ සිරස්ස 15ට නිව්ටන් 15. මේ වගේම ලී කුට්ටියක් ගන්නද. නිව්ටන් 15ක් අඳින්න ඕනේ පල්ලෙහාට. ඒකට අපිට පුළුවන් සෙන්ටිමීටර් 3ක් විතර 5කට එකක් කියලා ගත්තා. සෙන්ටිමීටර් 3ක් ගත්තා නම් 15. ඔය විදිහට එනවා. එම බලවල මූල උපයෝගී ලක්ෂ PQR ලෙස නම් කරන්න. ඒක මූල නෙමෙයි මුල කියලා නේද? ඒ බල පටන් ගන්න තැන් වල අපි ලකුණු කරනවා PQR. මේ බලය නම් මෙතන දාන්න ඕනේ P එක. මේ බලයට දාන්න ඕනේ Q එක. මේ බලයට දාන්න ඕනේ R. එතනින් තිතකුත් තියන්න පුළුවන් නේද අපිට. උපයෝගී ලක්ෂ හොයාගන්න. දෙකෙන් අහලා තියෙනවා බලය දෛශික රාශියක් විදිහට හඳුන්වන්නේ ඇයි කියලා. බලයට බලයට ධනත්වයක් හා දිශාවක් ඇති නිසා බලයට විශාලත්වයකුත් තියෙනවා. දිශාවකුත් තියෙනවා. ඊළඟ දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා බලයක් ඇදීමෙන් වස්තුවක් මත ඇති කළ හැකි බලපෑම් පහක් සහ එම අවස්ථා සඳහා උදාහරණක් පහක් ලැබෙනවා. බලයක් යොදලා නිශ්චල වස්තුවක් චලනය කරන්න පුළුවන්. චලනය වෙන වස්තුවක් නිශ්චල කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලිය. කලිය නිශ්චල වස්තුවක් චලනය කිරීම. උදාහරණයකුත් ලියන්නකෝ. දුන්නකට බලයක් ඇදීමෙන් නිශ්චල වෙති ඊතලයක් චලනය කිරීම. ඊට පස්සේ පුළුවන් චලනය වන වස්තුවක් නිශ්චල කරන්න. උදාහරණයක් විදිහට චලනය වන පන්දුවකට බලයක් ඇදීමෙන් අපිට පුළුවන් ඒ පන්දුව නිශ්චල කරන්න. ඊට පස්සේ පුළුවන් චලනය වන වස්තුවක වේගය වෙනස් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට බයිසිකලයේ පාදිකයට යොදන බලය වැඩි කළා බයිසිකලයේ චලනය වන වේගය වැඩි කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් වස්තුවක චලිත දිශාව වෙනස් කරන්න. උදාහරණයක් විදිහට ක්‍රිකට් ක්‍රීඩකයෙක් තමා වෙතට එන පන්දුව ආහාර දීමෙන් එහි ගමන් දිශාව වෙනස් කරනවා. එයාට වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන් අපිට. උදාහරණයක් විදිහට අපිට පුළුවන් ක්ලේ වලින් එක දේවල් නිර්මාණය කරන්න. ඔය විදිහට බලයක් යොදලා විවිධාකාරයේ බලපෑම් ඇති කිරීම කරන්න. ඊළඟ තුන්වෙනි එකේ තියෙනවා බලයක් සරල රේඛාවක් මගින් රූපිකෝ නිරූපණයේදී දක්වන දත්ත තුනක් ලියන්න කියලා.
ඒත් අපි කලින් කරානේ. බලයේ විශාලත්වය සරල රේඛා ඛණ්ඩයේ දිග. බලයේ දිශාව සරල රේඛාව ඇඳලා තියෙන E හිසේ. උපයෝගී ලක්ෂය තිතකින් නිරූපණය කරන්න පුළුවන්. B එකෙන් කියනවා තිරස් දිශාවට නිව්ටන් 20ක බලය රූපිකව නිරූපණය කරනවා. ඒ තිරස් දිශාවට නිව්ටන් 20ක් නම් අර කලින් අපි යනවා වගේ. තිරස් දිශාවට නිව්ටන් 20ක් තියෙන අපිට පුළුවන් 1 සෙන්ටිමීටර් 5කින් වගේ පේන්න. මෙතන අපිට ලියලා තියන්න පුළුවන් 1 සෙන්ටිමීටර එකකින් අපි එකකින් 5ක් කරන අරන් යනවා. එකකින් 5ක් පෙන්නොත් එහෙනම් සෙන්ටිමීටර 4ක් ගන්නම්. එක සෙන්ටිමීටරයක් කියන්නේ නිව්ටන් 5යි. එහෙනම් නිව්ටන් 20 පෙන්වන්නේ සෙන්ටිමීටර 4ක්. ඊළඟ අන්තිම ප්‍රශ්න ගන්න අතරේ ලී කුට්ටියක් සවිකල මුදු දෙකක් මගින් දෙපසට අදී. දුණු තරාජු දෙකෙහි පාඨාංකත් සමානවලු. ලී කුට්ටිය මත බලය දෙන ආකාරය නිරූපණය කරන්න. ලී කුට්ටිය දෙපැත්තෙන් දුණු තරාජු දෙකක් ගැට ගහලා දෙපැත්තට අදිනවා. මේ වගේ වස්තුවක් ඇඳලා දුණු තරාජු දෙකකින් දෙපැත්තට අදිනවා. B වලින් කියනවා මේ අවස්ථාවේදී ලී කුට්ටියේ චලිතය පිළිබඳ කුමක් කිව හැකිද? මේක මේ බලය දෙන අයුරු නිරූපණය කරන්න තියෙන නිසා මේ ත්‍රිමාන රූප වන්නේ මේ වගේ වෙනවා. මැදින් ලී කුට්ටිය ඇඳලා දෙපැත්තට මේ වගේ සමානී තල දෙකක් දෙනවා. B වලින් අහලා තියෙන මෙම අවස්ථාවේදී ලී කුට්ටියේ චලිතය පිළිබඳ කුමක් කිව හැකිද? දැන් මේ සමාන බල දෙකකින් ඇද්දම ලී කුට්ටිය චලනය වෙනවද නැත්නම් නැවතිලා නිශ්චලව තියෙනවද? මේ ලී කුට්ටිය දෙපැත්තට සමාන බල වලින් අදිනවලු. එතකොට වස්තුවේ චලනය ගැන මොකද්ද කියන්න පුළුවන්? වස්තුව චලනය වෙනවද නැත්නම් නිශ්චලව තියෙනවද? නිශ්චලව තියෙනවා. නිශ්චලව. ලියන්න වස්තුව චලනය නොවි නිශ්චලව පවතී. හරි, ඉතින් මේ පේපර් ඉවර. මේ තා පේපර්ස් දෙකක් තියෙනවා. ඒක අනුදැස් කරන්න.